මාතෘකාව මොනෝ සැකරයිඩ් මාතෘකාව මොනෝසැකරයිඩ් හරි මොනෝසැකරයිඩ් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල සරලතම කාබෝහයිඩ්‍රේට් ඒ කියන්නේ මේ කාබෝහයිඩ්‍රේට් අරගෙන තව දුරටත් සරල කරොත් එතන කාබෝහයිඩ්‍රේට් නැහැ. එතකොට මේ ජෛව අණුව නැත්නම් කාබනික ද්‍රව්‍ය සරල කරන්න පුළුවන් ජල විච්ඡේදනයෙන් වගේ. ජල විච්ඡේදනය කරන්න පුළුවන් අම්ලයක් සමග රත් කරලත් පුළුවන් එන්සයිම් වලින් පුළුවන්. එහෙනම් එන්සයිම හෝ ජල විච්ඡේදනයේ මගින් තවදුරටත් සරල කරන්න බැරි කාබෝහයිඩ්‍රේට් එන්සයිමයක් පාවිච්චි කරලා හරි ජල විච්ඡේදනයක් කරලා හරි තවදුරටත් සරල කරන්න බැරි කාබෝහයිඩ්‍රේට් අපි කියනවා මොනෝසැකරයිඩ්. එතකොට මොනෝසැකරයිඩ් අණු දෙකක් එකතු වුණොත් හදනවා ඩයිසැකරයිඩ්. මොනෝසැකරයිඩ් අණු විශාල සංඛ්‍යාවක් එකතු වුණොත් හදනවා පොලිසැකරයිඩ්. ඒ කියන්නේ ඩයිසැකරයිඩ් වලයි පොලිසැකරයිඩ් වලයි දැනුම් ඩයිසැකරයිඩ් හැදලා තියෙන්නේ මොනෝසැකරයිඩ් එකතු වෙලා. පොලිසැකරයිඩ් හදලා තියෙන්නේ මොනෝසැකරයිඩ් එකතු වෙලා. එතකොට තේරෙනවානේ එයා මේ සරලතම කාබෝහයිඩ්‍රේට් එක කියලා. එතකොට මොනෝසැකරයිඩ් ගත්තොත් එයා ජලයේ දිය වෙනවා. මොනෝසැකරයිඩ් අණු ගත්තොත් මොනෝසැකරයිඩ් අපිට කැට බවට පත් කරන්න පුළුවන්. අපි කියන්නේ සීනි කැට. ආන් ඒ වගේ කැට ගස්වන්න පුළුවන්. ඒකට අපි කියන්නේ ස්ෆටික රූපී. මොනෝසැකරයිඩ් ස්ෆටික රූපී. මොනෝසැකරයිඩ් පැණි රසයි. තමයි පැණි රසයක් තියෙනවා. අපි මෙයාලට සරල සීනි කියලා කියනවා. සරල සීනි. එතකොට මොනෝසැකරයිඩ් වර්ග තුනක් තියෙනවා. අපේ විශේෂ නිර්දේශය. ග්ලූකෝස් ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස්. මෙන්න මේ ගැලැක්ටෝස් කියන සීනි වර්ගයේ පැණි රසක් නැහැ. අපි පොදුවේ පැණි රසයි කිව්වට ඔය ගැලැක්ටෝස් කියන සීනි වර්ගයේ පැණි රස නැහැ. මේ කට්ටිය ඔක්කොම ඔක්සිහාරක ගුණ දක්වනවා. ඔක්සිහාරක ඒ කියන්නේ මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් ඒ ප්‍රතික්‍රියා කරන අනිත් කෙනාව ඔක්සිකරණයකට ලක් කරනවා. මේ ගැන අපි රසායන විද්‍යා පාඩම් වලදී තවදුරටත් කතා කරමු. මොකද්ද මේ ඔක්සිකරණය ඔක්සිහරණය? දැන් කටපාඩමේ හරි තියාගන්න වෙනවා. මේ සීනි ඔක්සිහාරකයි. සියල්ල ඔක්සිහාරකයි. එතකොට මෙන්න මේ වගේ දෙන්නේ ඉන්නවා නම් අපි යාට බහුවවයවික කියන්නේ. මේ හැදෙන එක්කව වෙන ඒවා විශාල සංඛ්‍යාවක් එකිනෙකට බැඳෙනවා නම් අපි ඒවට කියනවා බහුවවයවික. එතකොට මොනෝසැකරයිඩ් බහුවවයවික නෙවෙයි. ඩයිසැකරයිඩ් බහුවවයවික නෙවෙයි. මොනෝසැකරයිඩ් බහුවවයවික නෙවෙයි.
කාබෝහයිඩ්‍රේට් වල බහුඅවයවයකයකට තියෙන්නේ පොලිසැකරයිඩ් විතරයි. එහෙනම් අපි බලමුද මොනෝසැකරයිඩ් වල ලක්ෂණ. පළවෙනි එක මොනෝසැකරයිඩ් කියන්නේ සරලතම කාබෝහයිඩ්‍රේට්. එහෙම කියන්නේ ඇයි? මොනෝසැකරයිඩ් තවදුරටත් එන්සයිම හෝ ජල විච්ඡේදන මගින් සරල කාබෝහයිඩ්‍රේට බවට පත් කළ නොහැකි. සරල කාබෝහයිඩ්‍රේට බවට පත් කළ නොහැකි. ඊළඟ එක මොනෝසැකරයිඩ් යන ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් වල තැනුම් මේකද. මොනෝසැකරයිඩ් අණු දෙකක් එක්ක වුණොත් ඩයිසැකරයිඩ් හදනවා. මොනෝසැකරයිඩ් අණු රාශියක් එක්ක වුණොත් අපි ඔකට පොලිසැකරයිඩ් කියනවා. මොනෝසැකරයිඩ් සියල්ල ජල ද්‍රාවණි. මොනෝසැකරයිඩ් සියල්ල ස්පටික රූපී. මොනෝසැකරයිඩ් පැණි රසයි මං සියල්ල කිව්වේ නෑ. පැණි රසයි සරල සීනි කියලා හඳුන්වනවා. මොනෝසැකරයිඩ් සියල්ල ඔක්සිහාරකයි. මොනෝසැකරයිඩ් ප්‍රධාන වර්ග තුනයි අපිට ඒ කියන්නේ O level සඳහා ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ගැලැක්ටෝස් කියන මොනෝසැකරයිඩය පැණි රස නැහැ. හරි. එහෙනම් අපි ওই ටික ලියා ගමු. අපි ওই ටික ලියා ගමු. මොනෝසැකරයිඩ් යනු මොනෝසැකරයිඩ් යනු තවදුරටත් සමුලේ ඉඳන් කියන්නකෝ. මොනෝසැකරයිඩ් යනු තවදුරටත් එන්සයිම හෝ ජල විච්ඡේදනය මගින් සරල කාබෝහයිඩ්‍රේට බවට පත් කළ නොහැකි සරලතම කාබෝහයිඩ්‍රේට වේ. ඊළඟ කරුණ කාබෝහයිඩ්‍රේට වල
ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් වල ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් වල ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් වල තැනුම් ඒකකය වන්නේ තැනුම් ඒකකය වන්නේ තැනුම් ඒකකය වන්නේ ඒකකය වන්නේ මොනෝසැකරයිඩයි ඒකකය වන්නේ මොනෝසැකරයිඩයි මොනෝසැකරයිඩයි ඊළඟ කරුණ මොනෝසැකරයිඩ් බහු අවයවික නොවේ මොනෝසැකරයිඩ් බහු අවයවික නොවේ ඊළඟ එක බොහෝ විට සරල සීනි ලෙසද හඳුන්වයි බොහෝ විට සරල සීනි ලෙසද හඳුන්වයි බොහෝ විට සරල සීනි ලෙසද හඳුන්වයි ඊළඟ කරුණ මොනෝසැකරයිඩ් ස්ෆටික ස්වරූපයක් ගනී මොනෝසැකරයිඩ් ස්ෆටික ස්වරූපයක් ගනී ඊළඟ කරුණ ජලයේ දියවේ ජලයේ දියවි ජලයේ දියවි ඊළඟ පැණි රසයක් ඇත පැණි රසයක් ඇත වරහන් ඇතුලේ ගැලැක්ටෝස් පැණි රසක් නොමැත galactose පැණි රසයක් නොමැත ඊළඟ මොනෝසැකරයිඩ් සියල්ල ඔක්සිහාරක වේ මොනෝසැකරයිඩ් සියල්ල ඔක්සිහාරක වේ
මොනෝසැකරයිඩ් සියල්ල ඔක්සිහාරක වේ. උදාහරණ glucose, fructose, galactose. Glucose, fructose, galactose. මාතෘකාව glucose. මාතෘකාව glucose. අපිට ඔලෙවල් විභාගය සඳහා ග්ලූකෝස් ගැන දැනගන්න ඕනේ මේ පාඩමේදී ඉතාම සුළු කළු ප්‍රමාණයක්. එකක් තමයි ග්ලූකෝස් තියෙනවා ඉදුණු පළතුරු වල. ග්ලූකෝස් තියෙනවා මී පැණි වල. ග්ලූකෝස් මූලික වශයෙන් නිෂ්පාදනය වෙනවා ප්‍රභා සංශ්ලේෂණයේදී. ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙන प्रथम कार्बनिक रासायनिक द्रव्य ओ लेवल सඳහා प्रथम कार्बनिक रासायनिक द्रव्य ग्लूकोज ඒ වගේමයි පිෂ්ඨමය ආහාරය ඕනෑම පිටිසහිත ආහාරය අපි ආහාරයට ගත්තොත් බඩවැල දිගේ යද්දී මේ ආහාරය ජීර්ණය වෙනවා මේ පිටිසහිත එක ජීර්ණය වුණොත් අවසානයේ හැදෙන්නේ ග්ලූකෝස්. අවසානයේ හැදෙන්නේ ග්ලූකෝස්. මෙන්න මේ ග්ලූකෝස් අපේ ආහාර මාර්ගයෙන් උරා ගන්න පුළුවන්. ශරීරයට උරා ගන්න පුළුවන්. එහෙනම් අපේ අවශෝෂණය වන කාබෝහයිඩ්‍රේටයක් කිව්වොත් ග්ලූකෝස්. එතකොට පිෂ්ඨ ජීවනයේ අවසන් ඵලය කිව්වොත් ග්ලූකෝස්. प्रभा संश्लेषणයේදී සෑදෙන ප්‍රථම කාබෝහයිඩ්‍රේට් එක කිව්වොත් ග්ලූකෝස්. මේක O level සඳහා විතරයි ප්‍රභා සංශ්ලේෂණය හැදෙන ප්‍රථම සංයෝගයේ කාබනික ග්ලූකෝස්. ඊළඟ එක තමයි සෛල තුලදී ශක්තිය නිපදවන්න එපාය. ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට අපි කියනවා ශ්වසනය. ජීවී සෛල තුලදී කාබනික රසායනික ද්‍රව්‍ය විදහෙලලා ඒකේ තිබ්බ රසායනික ශක්තිය ඉවතට අරගෙන අපි පාවිච්චි කරන රසායනික ශක්තිය බවට පත් කරගන්නවා. නැත්නම් ATP තුල ගබඩා කරගන්නවා. මේකට අපි කියනවා සෛලීය ශ්වසනය. සෛලීය ශ්වසනයේට වැඩි හරියක් පාවිච්චි කරන්නේ ග්ලූකෝස්. ශක්තිය නිපදවීම සඳහා. ශ්වසනය. එහෙනම් හරියට බැලුවොත් එහෙම කරුණු තුනයි තියෙන්නේ. ග්ලූකෝස් කොහෙද තියෙන්නේ? ඉදුණු පළතුරු සහ මී පැණි තුල. එතකොට ග්ලූකෝස් ගැන ආය දැනගන්න ඕන මොනවද? ප්‍රභා සංශ්ලේෂණයේදී නිපද වෙන්නේ ග්ලූකෝස්. පිෂ්ඨමේදයක් ආහාර මාර්ගය තුලදී ජීර්ණය වුණොත් හැදෙන්නේ ග්ලූකෝස්. ආහාර මාර්ගයෙන් රුධිරයට උරාගන්නේ ග්ලූකෝස්. අවශෝෂණය කරන්නේ ග්ලූකෝස්. එතකොට සෛලීය ශ්වසනයේදී ශක්තිය නිපදවීම සඳහා බිඳ හෙලන්නේ ග්ලූකෝස්. ඔන්න ඔය ටික අපි දැනගන්න ඕනේ. මාතෘකාව ෆ්‍රුක්ටෝස්. මාතෘකාව ෆ්‍රුක්ටෝස්. මේ ෆ්‍රුක්ටෝස් ගැනත් අපි දැනගන්න ඕනේ බොහොම ටිකයි. ෆ්‍රුක්ටෝස් ගැන දැනගන්නත් ඕනේ බොහොම ටිකයි. බලමු. ෆ්‍රුක්ටෝස් කියන කෙනා ග්ලූකෝස් වගේමයි ඉදුණු පළතුරු වල ඉන්නවා. මී පැණි වල ඉන්නවා. ඊට අමතරව පැණි රසක් දෙන ආහාර වට්ටක්කා කැරට් මෙන්න මේ වගේ තැන් වල ඉන්නේ ෆ්‍රුක්ටෝස්. එතකොට ඔකට කැන්සර් කුක්ෂාකය පැණි රසක් දෙනවනේ. බීට් අමුයෙන් කාලා බලන්නකො රතුවල කියන්නේ පැණි රසයිනේ. එතකොට මීරා ද්‍රාවණය. එතකොට මෙව වගේ පැණි රස. මේ පැණි රස දෙන්නේ සුක්‍රෝස්.
මෙව්වාගේ තියෙන්නේ සුක්‍රෝස්. පටල ගන්න එපා. වට්ටක්ක කැරට් බතල වගේ ඒ වගේ පැණි රස දෙන්නේ සුක්‍රෝස්. sorry සමා වෙන්න ෆ්‍රුක්ටෝස්. වට්ටක්ක කැරට් වල තියෙන්නේ ෆ්‍රුක්ටෝස්. උප්පි මීරා ද්‍රාවණය වගේ පැණි රස ඒ වගේ තියෙන්නේ සුක්‍රෝස්. එතකොට මෙන්න මේ සීනි වර්ගය තමයි ස්වභාවිකව හමුවන පැණි රසින් වැඩිම එක්කන. පැණි රසයෙන් වැඩිම එක්කන. ස්වභාවිකව පවතින පැණි රසයෙන් වැඩිම සීනි වර්ගය. මේකට පළතුරු සීනි කියලා කියනවා. පළතුරු සීනි. එහෙනම් පැණි රසයෙන් වැඩි පළතුරු සීනි කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? මෙන්න මේ පළතුරු ඉදෙනකොට ඒ පළතුරු තුල හැදෙනවා සුක්‍රෝස්. ඒ වගේමයි හැදෙනවා ග්ලූකෝස්. ඒකයි ඉදුරු පළතුරු වල තියෙන්නේ. එතකොට පළතුරු ඉදෙනකොට මේ හයිය ගතිය නැති වෙලා මෙලෙක් වෙනවා. ඒකට හේතුව සෛලාතර බැඳිලා තියෙන ද්‍රව්‍ය මෙලෙක් වීම. ඒ වගේමයි පැණි රසයක් දෙනවා හේතුව ඒකේ තියෙන පිෂ්ඨමය ආහාර සුක්‍රෝස් සහ ග්ලූකෝස් බවට පත් වෙනවා. එහෙනම් ඔන්න ඔච්චරයි අපි දැනගන්න ඕනේ ෆ්‍රුක්ටෝස් ගැන. මොනවාද ෆ්‍රුක්ටෝස් ගැන දැනගන්න ඕනේ? ඉදුණු පළතුරු වල තියෙනවා, මී පැණි වල තියෙනවා, වට්ටක්කා කැරට් පැණි ආහාර වල තියෙනවා. පැණි රසයෙන් වැඩිම සීනි වර්ගය පළතුරු සීනි කියලා කියනවා. ඒකට හේතුව පළතුරු ඉදෙනකොට ඒ පළතුරු වල සුක්‍රෝස් නිපද වෙනවා. හරි. ඔය කාරණා ටික ලියමු.